නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත කුසල ධර්ම පිළිබඳව අපි කතා කළොත් අපේ ජීවිතේ පුරාවට අපට විවිධාකාර කුසල ධර්මයන් සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම නුවණැති පුරුෂයා විසින් නුවණැති පුද්ගලයා විසින් අප්‍රමාදීව සුචරිත ධර්මයන්හි කුසල ධර්මයන්හි හැසිරෙන්නට අවශ්‍යයි. බුද්ධෝත්පාද කාලයක අපට මේ කුසල ධර්ම විශේෂෙහි නිවැරදිව සිද්ධ කරගන්න ආකාරය පිළිබඳව මඟ පෙන්වනවා. ඒ වගේම බුද්ධෝත්පාද කාලයක ඊට සුදුසු අනුත්තර වූ පුණ්‍ය ක්ෂේත්‍රයන් අපිට ලැබෙනවා. පින් කෙතක් විදිහට ඕනෑ තරම් පින් ඵල නෙලා ගන්නට පුළුවන් විදිහට බීජ වපුරා ගන්නට. ඉතින් ඔබටත් අද මේ බඳු අවස්ථාවක් සැලසී තියෙනවා. ඒ දීඝවාපී මහ සෑරදුන් නිදි වෙනවා. මහ සෑයක් තනන්නට ඔබට මහ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාවට ඔබත් පුළුවන් හැම මොහොතකම පුළුවන් විදිහට සම්බන්ධ වෙන්න. ඔබ දක්වන දායකත්වය ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිවි. ඒක පුංචි දෙයක් නෙමෙයි, මේක මහ විශාල කුසලයක්. ඔබට සමහර විට ඒ සඳහා දක්වන්නට පුළුවන් දායකත්වය ඊටාම පුංචි කියලා හිතෙන්නට පුළුවන්. සමහර වෙලාවට මූල්‍යමය වශයෙන් ඔබට දක්වන්න පුළුවන් දායකත්වය ඊටාම සුළු මුදලක් කියලා පේන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි කුසලයේ ඒ විදිහට ද්‍රව්‍යයෙන් මනින දෙයක් නෙමෙයි. ඒ නිසා කුසලයේ බවට පත්වන්නේ ඔබේ චේතනාව. ඔබේ චේතනාව විශාල නම්, ඔබේ චේතනාව ලෞතුරා බුදුගුණ සිහි කරමින් සිදු කරන මහසෑරදුන් නිදි කරන්නට සිදු කරන උත්තරීතර පූජාවක් නම් ඒ ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක් බවට පත් වෙනවා. එනිසා ඔබ අප්‍රමාදීව සම්බන්ධ වෙන්න, ඔබ අප්‍රමාදීව එහි නිරත වෙන්න. ඒක ඔබට ඊටාම යහපත පිණිස පවතින දෙයක් බවට පත් වෙනවා. පින්තුනි, බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක අපට ලැබෙන මහ දුර්ලභ පින්කම් මේවා. ඒ නිසා ඒ අප්‍රමාදීව ඉබඳු වූ පුණ්‍ය ධර්මයන්හි නිරත වන්නට කියලා ඔබ සෑම දිනාටම ඊටාම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. අපි සාකච්ඡා කරමින් පැවතියේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයට අදාළව සංඛාර උපේක්ඛා ඥානය පිළිබඳව. සංඛාර උපේක්ඛා ඥානය කියලා කියන්නේ බාහිර පවත්නා සියලුම සංස්කාර ධර්මයන්ගෙන් අපි මිදීම සඳහා හේතු වන වටිනා ඥානයක්. එතකොට සියලු සංස්කාරයන්ගේ පවත්නා උපේක්ෂා සහගත ස්වභාවය තමයි එතනදී අපට දකින්නට පුළුවන්කම ලැබුණේ. ඒ නිසා ඒක අපි නම් කළා සංඛාර උපේක්ෂා ඥානය කියලා. සංඛාර උපේක්ෂා ඥානයත් සමගම නැතිනම් ඒ සංඛාරයන්ගේ උපේක්ෂාව කියන දේ සමගම ඊළඟට අපිට කතා කරන්නට තියෙන ගෝත්‍ර භූ ඥානය පිළිබඳව. ගෝත්‍ර භූ කියලා කියන්නේ ගෝත්‍රයෙන් ඈතර වෙනවා කියන අර්ථයෙන්නේ. ඒ කියන්නේ ගෝත්‍රය අභිභවනය කරනවා කියන අර්ථයෙන් තමයි ගෝත්‍ර භූ කියන මේ වචනේ යෙදලා තියෙන්නේ. ඒ වචනයෙන් අර්ථ ගැන්වෙන්නේ. එතකොට කුමන ගෝත්‍රයේද අභිභවනය කරන්නේ? පෘතජ්ජන වූ ගෝත්‍රය, පුහුදුන් ගෝත්‍රය අභිභවනය කරන නිසාත්. ඒ වගේම පුහුදුන් ගෝත්‍රය විතරක් නෙමෙයි, ලෝකෝත්තර සංඛ්‍යාත ආර්ය භූමියට ආර්ය ගෝත්‍රයට පත්වන නිසාත් මේ ඥානයට කියනවා ගෝත්‍ර භූ ඥානය කියලා. ඒ කියන්නේ අනුලෝම ඥානයට අනුතුරුව මාර්ගය පිළිබඳව අනුලෝම ගිය අනුලෝම ඥානයට අනුතුරුව ඇතිවන දෙයක් තමයි ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. ඒ නිසා ගෝත්‍ර භූ ඥානය අපේ ජීවිතයට ඇති කරගන්නට පුළුවන් නම් ඒක තමයි බුද්ධ ශාසනයක ලබන ප්‍රධානතම ලාභයක් බවට පත්වන්නේ. ආර්ය මාර්ගය කියන දේ ආරම්භය නැතිනම් ආර්ය මාර්ගය කියන දේ ගැන අපිට කතා කරන්නට සිද්ධ වෙන්නේ මේ ගෝත්‍ර භූ ඥානයත් සමග. ඉතින් මේ ගෝත්‍ර භූ ඥානය කියන එක හැම වෙලාවකදීම ඒ අනුලෝම ඥානයට අනුතුරු ඇතිවෙන එකක්. එතකොට අනුලෝම ඥානය කියන එක පරිකර්ම උපචාර අනුලෝම ආදී වශයෙන් අපි සාකච්ඡා කරන්නට යෙදුනා. සංඛාර උපේක්ෂා ඥානයත් සමග, ඒ කියන්නේ සංඛාර උපේක්ෂා ඥානය
පිළිබඳව කතා කරනකොට අපි සංස්කාරයන්ගේ උපේක්ෂාව පිළිබඳව අපි කොහොමද සිහිනුවන පවත්වන්නේ කියලා අපි කතා කළා. එතකොට සංඛාර උපේක්ෂාවන්ගේ සිහිනුවන පැවැත්වීම තුළ තමයි අපි දැක්ක විමුක්තිය පිණිස අපේ මනස මුහු කුරා යන බව තියෙන්නේ. ඒකට අන්න ඊට අනුරූපව තමයි මේ පරිකර්ම උපචාර අනුලෝම කියලා නැවත නැවතෙහි පරිකර්ම කිරීම උපචාර අනුලෝම කියන මේ දේවල් අපිට උපදව ගන්නට පුළුවන්කම තියෙන්නේ අනුලෝම ඥාණයට අනුව. ඒ කියන්නේ මාර්ගයට අනුලොම් වූ නිසා මාර්ගයට අනුව යන්නක් නිසා තමයි ඒකට අනුලෝම ඥානය කියලා කියන්නේ. මෙන්න මේ විදිහට අනුලෝම ඥානයට පුළුවන්කම තියෙනවා තමන් වටේට තියෙන. ඒ කියන්නේ දැන් උත්සාහවත් වීම වශයෙන් ඒ අන්ධකාරය දුරු කරන්නට නොදන්නාකම කියන දේ ඉවත් කරන්නට පුළුවන්කම තියෙනවා අනුලෝම ඥානයට. ඒ නොදන්නාකම ඉවත් කරනකොට අනුලෝම ඥානයේ මගින් නොදන්නාකම ඉවත් කරනකොට අර යථාර්ථය දකින්නට පුළුවන්කම තියෙනවා. යථාර්ථය පිළිබඳව දකින්නට පුළුවන්කම තියෙනවා. යථාර්ථය පෙනෙනවා. අනේ යථාර්ථය පෙනෙන්නට පටන් ගන්නා මොහොත තමයි මෙතනදී ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ පෘථග්ජන ගෝත්‍රය ඉක්මවීම වශයෙන් ඇති කරගන්නා ඥානයක් ගැනයි ගෝත්‍ර භූ ඥානය කියලා අපි කතා කරන්නේ. එතකොට එතනදී අර දැන් ඇහැට රූපයක් ගැටිලා ඒ ගැටුණු රූපේ පිළිබඳව දැනගැනීම වශයෙන් චක්කු විඥාන සිත ඉපදුනාට පස්සේ දැන් සාමාන්‍යයෙන් ඇති වෙනවනේ මනෝ ධාතු සිත්. එහෙමත් නැතිනම් ක්‍රියා සිත් ඇති වෙනවනේ. එතකොට ක්‍රියා සිත් වලින් හුදු ක්‍රියා මාත්‍රයක් පමණක් කරනවා. ඒ අරමුණ ඔසවා තැබීම වශයෙන් ප්‍රකට කිරීම වශයෙන්. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ මේ ගෝත්‍ර භූ සිතේ තියෙන ලක්ෂණය පිළිබඳව කතා කිරීමේදී. ඒ කියන්නේ මේ පෘථග්ජන ගෝත්‍රයේ ඔසවා තැබීම වශයෙන් පෘථග්ජන ගෝත්‍රයෙන් නික්මීම වශයෙන් අර ලෝකෝත්තර නිර්වාණය අරමුණු කරගෙන ලෝකෝත්තර ධර්මයන් අරමුණු කරගෙන ඒ ආර්ය දර්ශනයේ දැකීම වශයෙන් උපදින සිත තමයි මේ විදිහට ගෝත්‍ර භූ චිත්තයයි කියලා අපි හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ ගෝත්‍ර භූ සිත පිළිබඳව අපි ටිකක් අපි විමසා බලමු මොකද්ද මේ ගෝත්‍ර භූ සිතෙහි තියෙන ලක්ෂණය මොකද්ද එතනින් අපි බලාපොරොත්තු වෙන කතා කරන දේ කියලා. කතම් බහිද්දා උත්ථාන විවර්තනේ පඤ්ඤා ගෝත්‍ර භූ ඥාන. කොහොමද බහිද්දා නැතිනම් බාහිර වූ උත්ථාන විවර්තනේ පඤ්ඤා ගෝත්‍ර භූ ඥාන. එතකොට සංස්කාර නිමිත්තයන්ගෙන් බාහිර වූ සංස්කාර නිමිත්තයන්ගෙන් නැගී සිටින ඒකට විවර්තනය වෙන. ඒ කියන්නේ ඒකට විරුද්ධව යන ප්‍රඥාව මොකද්ද ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. එතකොට මේ බාහිර වුණ සංස්කාර නිමිත්තයන්ගේ බාහිර සංස්කාර නිමිත්තයන්ගේ කියලා කියන්නේ බහිද්දා වුට්ඨාන බාහිර වුණ සංස්කාර නිමිත්තයන්ගෙන් වුට්ඨානේ ඒ දේවල් වලින් යම් නැගී සිටින කමක් තියෙනවා. බාහිර සංස්කාර නිමිත්තයන්ගෙන් නැගී සිටින බවක් තියෙනවා. ඒ වගේම විවර්තනේ පඤ්ඤා ඒ බාහිර සංස්කාර නිමිති වලට යම් විවර්තනයක් තියෙනවා. ඒ කියන්නේ ඒ වලට අපි තියෙන පරාංගුක භාවයක්. ඒ කියන්නේ ඒ දේවල්ට ප්‍රතිපක්ෂ භාවයක් තියෙනවා. ඒකට විරුද්ධ බවක් තියෙනවා. බාහිර නිමිති ඇතිවීමට විරුද්ධ වෙන බවක් තියෙනවා නම් අන්න ඒකට තමයි කියන්නේ ගෝත්‍ර භූ ඥානය කියලා. කොහොමද ඒ ගෝත්‍ර භූ ඥානය දක්වන්නේ? උපාදං අභිභූයන්ති इति ගෝත්‍ර භූ. එතකොට මේ උත්පාදය මඩින නිසා උත්පාදය කියන දේ ಜಾති කියන දේ මේ මැඩ පවත්වන්නක් නිසා තමයි මේකට ගෝත්‍ර භූ කියලා කියන්නේ. කියන්නේ උත්පාදය කියන දේ හැම වෙලාවකදීම කර්ම නිමිත්තක් සංස්කාර නිමිත්තක් නිසා ඇතිවන දෙයක් තමයි උත්පාදය කියලා කියන්නේ. උපාදෝ සංඛාරෝති වාත්තේති කියලා කිව්වේ උත්පාදයේ සංස්කාරයයි කියලා ව්‍යවස්ථාපනය කරනවා කියලා අපි මීට පෙර කතා කරලා තියෙනවා. එතකොට අන්න ඒ සංස්කාර නිමිත්තෙන් හිත උත්ථානයටපත් වෙනවා. ඒ කියන්නේ නැගී සිටිනවා. උත්පාදයට ප්‍රතිවිරුද්ධව යනවා. උත්පාදයට ප්‍රතිවිරුද්ධව යනවා කියලා කියන්නේ යම් තැනක උපදින බවක් තියෙනවා නම් අන්නේ උපදිනවා කියන තැන අපි කෙලස් කර්ම නිමිත්තක් නිසා සිද්ධ වෙන තැනක ඊට අවශ්‍ය පසුබිම නැති කරලා දානවා. ඒ නිසා දැන් උත්පාදයෙන් උහු නැගී සිටිනවා. උත්පාදයේ පිණිස යන්නේ නැහැ. උත්පාදයේ පිණිස එළබෙන්නේ නැති මට්ටමකට තමන්ගේ මනසපත් කරනවා. ඒ නිසා
මේ නිසා තමයි මේකට කියන්නේ මේ උත්පාදං අභිභුයන්ති इति කියලා. ඒ කියන්නේ උත්පාදේ අභිභවණයකට ලක් කරනවා කියලා. ඒක ගෝත්‍රභු ඥානයයි කියලා කියනවා. එතකොට ඒ වගේම පවත්තං අභිභුයන්ති इति ප්‍රවෘත්තිය මැඩ පවත්වනවා. ඒ කියන්නේ මේ පැවැත්ම කියන දේ මැඩ පවත්වනවා. පැවැත්ම කියන දේ මැඩ පවත්වනකොට පැවැත්ම මැඩ පැවැත්වීම කියන දේ තුලත් ලැබෙනවා ගෝත්‍රභූ ඥානය. එතකොට පැවැත්ම මැඩ පවත්වනකොටත් එතන ඇති වෙන්නේද ගෝත්‍රභූ ඥානය. ඒ වගේම යම්කිසි කෙනෙකුට නිමිත්තං අභිභූයන්ති इति නිමිත්ත කියනකොට ඒ නිමිති ධර්මයන් බාහිර තියෙන පිටත තියෙන සංස්කාර නිමිති මැඩ පවත්වනවා නම් අන්නේ බාහිර සංස්කාර නිමිති මැඩ පවත්වනකොට ආයෝහණය මැඩ පවත්වනකොට ඒ වගේම ප්‍රතිසන්දිය මැඩ පවත්වනකොට ගතිය මැඩ පවත්වනකොට නිමිත්ත මැඩ පවත්වනකොට ඒ වගේම උත්පත්තිය ජාතිය ජරාව ව්‍යාධිය මරණය ශෝකය පරිදේවය උපායාසය මෙන්න මේ ධර්මයන් මැඩ පවත්වනකොට අන්නේ සෑම තැනකම ඇති වෙනවා කියන නුවණ තමයි ගෝත්‍රභූ ඥානය කියලා කියන්නේ. කියන්නේ ඒ ධර්මයන් මැඩ පැවැත්වීම වශයෙන් ඇතිවන නුවණ. බහිද්ධා සංකාර නිමිත්තං අභිභූයන්ති इति ගෝත්‍රභූ. බාහිර වුණ සංස්කාර නිමිත්තයන් මැඩගෙන සිටිනුයේ ගෝත්‍රභූ ඥානය. බාහිර තියෙන සංස්කාර නිමිත්තයන් මැඩ පවත්වාගෙන සිටින නිසා තමයි ගෝත්‍රභූ ඥානය කියලා කියන්නේ. එතකොට කුමන බාහිර පවත්නා නිමිත්තයන්ද මේ කතා කරන්නේ? මේ කතා කරන්නේ සංකත ධාතුවට අයත් සියලු බාහිර නිමිති මැඩපවත්වන නිසා ඇතිවන තත්ත්වයක් ගැන. ඒ කියන්නේ දැන් අසංකත වූ නිවනට සාපේක්ෂව අසංකත වූ නිවනට සාධාරණව සංකත ධාතුව නිසා හේතු නිසා සකස් වෙන යම් තාක් ධර්ම විශයක් තියෙනවා නම් ඒ සියලුම ධර්ම විශය පිළිබඳව මැඩ පැවැත්වීම වශයෙන් ඒ නිමිති පිළිබඳව නිමිති අනුනිමිති වශයෙන් ග්‍රහණය නොකිරීම වශයෙන් යම් විදිහකින් අපේ හිත පවත්වන්නට පුළුවන්කම තියෙනවා නම් අන්න එතන තමයි මේ ගෝත්‍රභූ ඥානයේහි පැවැත්ම සිද්ධ වෙන්නේ. එතකොට ගෝත්‍රභූ ඥානය උපදවන්නට ඕන නම් ගෝත්‍රභූ ඥානය උපදවන අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද? අර ධර්මයන්ගෙන් හිත නගා සිටවන්නට සිද්ධ වෙනවා. ඒ ධර්මයන්ගෙන් හිත උඩට ගන්නට සිද්ධ වෙනවා. ඒක තමයි අපි සිද්ධ කරන්නේ. ගෝත්‍රභූ ඥානය තුළින් සිද්ධ වෙන්නේ ඒ කාරණාව. එතකොට මේ උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත ආයෝහණය ප්‍රතිසන්දිය ගතිය නිබ්බත්තිය උප්පත්තිය ජාති ජරා ව්‍යාධිය මරණය ශෝකය පරිදේවය මේ ආදී සියලුම ධර්මයන්ගෙන් නිදහස් වීම. මේ සියලුම ධර්මයන් අභිභවනය කොට සිටීම. ඒ කියන්නේ දැන් සංකත ලෝකයේ තුල යම් තාක් නිමිති අනුනිමිති රැස් කිරීමක් තියෙනවා නම් පින්නතුනේ ඒ හැම තැනකම උත්පත්තිය තියෙනවා. ඒ හැම තැනකම නිමිති තියෙනවා. ඒ හැම තැනකම ප්‍රතිසන්දිය පිණිස පවත්නා හේතු තියෙනවා. ඒ හැම තැනකම ගති නිමිති තියෙනවා. ඒ හැම තැනකම ආයෝහණය තියෙනවා. ඒ හැම තැනකම නිබ්බත්තිය පිණිස යන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ හැම තැනකම ජාතිය තියෙනවා. ඒ වගේම ඒ සෑම තැනකම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගේ පැවැත්ම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙන්න මේ ධර්මයන් අභිභවනය කරගෙන සිටිනවා. එතකොට අභිභවනය කරගෙන සිටින්නට අදාළ මූලික තත්වයන් පිළිබඳව තමයි අපි කතා කළේ මොකද්ද? සංඛාර උපේක්ඛා ඥානය කියලා. ඒ සංඛාර උපේක්ඛා ඥානය කියලා කිව්වර නිමිති සහිත සියලුම අපි කතා කරන්නේ උත්පාදයේ සංස්කාරයක්, ප්‍රවෘත්ති සංස්කාරයක්, ආයෝහණයේ සංස්කාරයක්, නිමිත්ත සංස්කාරයක්, ගතිය සංස්කාරයක් මේ විදිහට අපි කතා කළානේ මේ සංස්කාරයන් පිළිබඳව. එතකොට දැන් මේ බාහිර වෙන නිර්වාණයට සාපේක්ෂව මේ සියලුම බාහිර සංස්කාර ධර්මයන් අභිභවනය කරලා තියෙනවා. අභිභවනය කරලා තියෙන්නේ කොහොමද? ඒ සංස්කාරයන්ගේ අනිත්‍යානුදර්ශනය තුළ, දුක්ඛානුදර්ශනය තුළ, අනාත්මානුදර්ශනය තුළ උපදවන සංස්කාර උපේක්ෂාවේද අනිත්‍ය තුළ, අනිත්‍ය දැකීම තුළ ඇති කරගන්නා තත්වයක්. එතකොට ඒ සියලුම සංස්කාරයන්ගේ යථාර්ථය දකින බව, ඒ වගේම සංස්කාරයන්ගේ උපේක්ෂාව ඇති වෙන තැනද අනිත්‍ය දකිමින් වාසය කිරීමෙන් තමයි ඒ කෙනාගේ හිත කෙලින්ම මේ තත්වයට අනුලොම්ම මාර්ගයට අනුලොම්ම යන දෙයක් බවට පත් වෙන්නේ. ඒ මාර්ගයට අනුලොම්ම යන දෙයක් බවට පත් වුණාට පස්සේ එතනදි තමයි ගෝත්‍රභූ ඥානය යාට උපදින්න පුතජන ගෝත්‍රයෙන් නික්මීම් වශයෙන් ඇතිවන ඥානයක් යාට
ඇති වෙන්නේ. එහෙමත් නැතිනම් කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන්ගෙන් නික්මීම වශයෙන් ඇතිවෙන ගෝත්‍ර භූ ඥානයක් යාට උපදින්නේ අන්න එතකොට. එතකොට මෙන්න මේ විදිහට මේ ධර්මයන් මැඩපවත්වනකොට තමයි අපිට මේ ගෝත්‍ර භූ ඥානය පවතිනවා කියලා කියන්නේ. ඒ පිළිබඳව විග්‍රහ කරනකොට මේ උදාහරණයක් දක්වනවා විසුද්ධි මාර්ගයේ තුලත් යම් කිසි විදිහකින් මේ මහ ඇලකින් එළියට පැන එහා පැත්තට ගිහිල්ලා මේ ඊතර ඉන්නට කැමති පුරුෂයෙක් විසින් දුවගෙන ගිහිල්ලා අර ඇල මෙතර සිටි වෘක්ෂ ශාඛාවෙහි බැඳි ඇල මේ පැත්තේ තියෙන ගස්වල බැඳලා තියෙන රැහැනක හෝ ලීයක හරි එල්ලිලා ආයාසයෙන් ගිහිල්ලා ඊට පස්සේ අර එහා පැත්තේ බිමට පැනලා එහා පැත්තේ ගොඩ බිමට ගිහිල්ලා ඉන්නවා. එතකොට ඒ දේ අතහැරලා හිමින් සැරේ බිමට පතිත වෙලා වාසය කරනවා. මෙන්න මේ විදිහට යම්කිසි යෝගාවචරයක් යම් භාවනාවක් වඩන කෙනෙක් මේ භව යෝනි ගති තිති නිමිති ආදී අපි දැන් කතා කරපු ධර්මයන් පිළිබඳව උද්‍යව්වේ නැමැති මේ දර්ශනයෙන් යුක්තව වාසය කරනවා. එතකොට මේ ඒ උද්‍යව්වේ නැමැති දර්ශනයෙන් යුක්තව වාසය කරනකොට ඒක තමයි හරියට මේ අර පුරුෂයා නිකන් අර දුවගෙන යනවා කියලා අපි කිව්වේ. දුවගෙන යනවා වගේ ඒ කියපු දෙය. එතකොට අන්න ඒ විදිහට වේගෙන් ගිහිල්ලා ආත්ම භාව නැමැති වෘක්ෂයේහි එල්වපු. ඒ කියන්නේ ආත්ම භාවයේ නැමැති ගහේ එල්ලලා තියෙන ඒ රූප නැමැති රැහැණින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ ධර්මයන් නැමැති රැහැණින් ඒ ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ෂණය කිරීම විදිහට මේ ධර්මයන්ගේ එල්ලිලා ඒ ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ෂණය කරලා ඒ ධර්මයන්ගේ නොඇලී ඒ ධර්මයන් අතහැරලා පරතරට ගිහිල්ලා පරතරටපත් වෙලා ඉන්නවා. එතකොට ඒ ධර්මයන් අතහැරීම තුළ එතකොට ඒ ධර්මයන්ගේ අනිත්‍ය වශයෙන් සම්මර්ෂණය කිරීම තුළ ඒ ධර්මයන්ගේ නොපැවැත්මටපත් වෙනවා. එතකොට මේ නොපැවැත්මටපත් වෙනවා කියනකොට ඒ ධර්මයන් ඊට පස්සේ අතහැරලා දාලා පරතරට යනවා. ඒ කියන්නේ පරතර කියන්නේ නිර්වාණය නම් ඒ නිර්වාණයටපත් වෙනවා. එතකොට ඒ පුරුෂයා දැන් ඊතරට යන්නට කැමති පුරුෂයා උඩ පැනලා එල්ලුණා වගේ පළවෙනි අනුලෝම චිත්තයෙන් ඒ කෙනා මොකද කරන්නේ? අර ධර්මයන්ගේ අනිත්‍ය වශයෙන් සම්මර්ෂණය කරලා උත්පාදය බය සහිතයි අනුත්පාදයේ ക്ഷേමයි කියලා දකිමින් අනුත්පාදයේ පිණිස හිත නමමින් වාසය කරමින් ඊට පස්සේ ගමන් කරමින් මේ විදිහට අනුලෝම වශයෙන් අනුලෝම චිත්තයන් තුන නැතිනම් අනුලෝම අවස්ථාවන් තුනකදී තමන්ගේ හිත ඒ විදිහට පවත්වා ගනිමින් අවසාන වශයෙන් පරතරට ගිහිල්ලා අර රැහැන අතහැරලා දාලා අනිත් පැත්තේ භූමියේහි පිහිටා සිටනවා වගේ. එතකොට ඒ රැහැන අතහරිනවා වගේ කියලා කියන්නේ ගෝත්‍ර භූ ඥානය. පිහිටා සිටීම වගේ තමයි නිර්වාණයෙහි ලබන ප්‍රතිෂ්ඨාව කියන එක. මෙන්න මේ විදිහට උදාහරණයක් හැටියට දක්වනවා මේ ප්‍රතිපදාව වඩනකොට අනුලෝම ඥානය සහ එහෙමත් නැතිනම් පිහිටා සිටීම වශයෙන් ලබන නිර්වාණයේදීත් ගෝත්‍ර භූ ඥානයේදීත් වෙනස තේරුම් ගන්නට. එතකොට අනුලෝම ඥානයේහි තියෙන දෙයක් තමයි අර නැවත නැවත විදර්ශනා කිරීම වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කිරීම, ඒ වගේම වස්සග්ග පරිණාමව පවත්වනේ මානසිකාරය, මේ ආදී ලක්ෂණයන්, මේ ආදී ධර්මයන් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ ඒ අනුලෝම ඥානයේ තුල. ඒකට මේ අනුලෝම ඥානයේ තුල පවත්වන මනස තුලින් තමයි කෙනෙකුට පුළුවන්කම තියෙන්නේ තමන්ගේ මනස අර කතා කරපු ආකාරයට ගෝත්‍ර භූ ඥානය ඇති කරගෙන නිර්වාණය තුල පිහිටා සිටින තැනකට ගන්නට. එතකොට මෙතනදී අනුලෝම ඥානයට පුළුවන් කමක් නැත්තේ නැහැ නිර්වාණය දර්ශනය කරන්නට. නැතිනම් නිවන දකින්නවා කියන්නට අනුලෝම ඥානයට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට නමුත් කෙලෙස් අන්ධකාරය දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. හිතේ ගහනවා තියෙන අර කෙලෙස් ධර්මයන්, නිත්‍යාදී සංකල්පනාවන්, ආත්මාදී සංකල්පනාවන් දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. නැතිනම් මේ මාර්ගයට අදාළ වන කෙලෙස් ධර්මයන් නැති කිරීම පිණිස හේතු වෙන, ඒ ධර්මයන් යටපත් කිරීම පිණිස හේතු වන ආකාරයට තමයි අනුලෝම ඥානය හැම වෙලාවකදීම තියෙන්නේ. එතකොට කෙලෙස් ධර්මයන් දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි නිර්වාණය දර්ශනය කරන්නේ නැහැ. නිවන් දකින්නවා කියන දෙයේදී නිවන පෙන්වන්නේ නැහැ. නමුත් කෙලෙස් ධර්මයන්ගේ දුරු කිරීම කියන දේ තියෙනවා. ගෝත්‍ර භූ ඥානයෙන්
කෙලෙස් දුරු කිරීමක් නැහැ. නිර්වාණය දර්ශනය වීම තියෙනවා. දැන් ඒකට ලස්සන උදාහරණයක් දක්වනවා. දැන් යම්කිසි නක්ෂත්‍ර පිළිබඳව දන්න කෙනෙකුට නැකත් පිළිබඳව පරීක්ෂා කරන්නට යනකොට හඳ පායලා තියෙන රැයක හඳ බලන්නට යනවා. හඳ බලන්නට යනකොට හඳ දකින්න පුළුවන් කමක් නැහැ. මහා ඝන අන්ධකාර වලාකුළු වලින් මේ හඳ වැහිලා ගිහිල්ලා. එතකොට මෙහෙම බලාගෙන ඉන්නකොට එක වාතලයක් ඇවිල්ලා එහෙමත් නැතිනම් එක හුලඟක් ඇවිල්ලා මේ පළවෙනි ඝන වලාකුළු තට්ටුවෙන් කොටසක් ඉවත් වෙලා යනවා. ඊට පස්සේ දෙවෙනියට හුලඟක් ඇවිල්ලා අර මේ වලාකුළු තට්ටුවෙන් තවත් කොටසක් ඉවත් වෙලා යනවා. තුන්වෙනියට ඇවිල්ලා අර වලාකුළු ටික සම්පූර්ණයෙන්ම ඉතිරි වලාකුළු ටික ඉවත් කරලා දානවා. ඒ වගේ තමයි අනුලෝම ඥාණයට බැස ගැනීමේදී කෙනෙකු සතු තියෙන රළු මට්ටමේ කෙලෙස් දුරු කරනවා. ඊට පස්සේ මධ්‍යම මට්ටමේ කෙලෙස් දුරු කරනවා. ඊට පස්සේ සියුම් මට්ටමේ කෙලෙස් දුරු කිරීම සිද්ධ කරනවා. ඒක තමයි අනුලෝම ඥාණයේ තියෙන ලක්ෂණය. ඒතකොට දැන් අනුලෝම ඥාණය තුළ නිර්වාණය දැක්ුවේ නැහැ. නිර්වාණය පෙන්වා දුන්නේ නැහැ. එතකොට අර මේ ඇස්සති පුරුෂයා නැතිනම් අර නක්ෂත්‍රය දන්න ඇස්සති පුරුෂයා වගේ තමයි ගෝත්‍ර භූ ඥානය කියන එක. එතකොට මේ ගෝත්‍ර භූ ඥාණයට කෙලෙස් දුරු කරන්නට දෙයක් තිබෙන්නේ නැහැ. අනුලෝම ඥාණයෙන් තමයි කෙලෙස් දුරු කිරීම කළේ. අනුලෝම ඥාණය කියලා කිව්වේ අර වාතලයේ වගේ. කියන්නේ හුලම් පාරවල් ටික වගේ. එතකොට ඒ සුලං ප්‍රවාහය වගේ තිබුණු අනුලෝම ඥාණයෙන් මොකද කළේ? අර කෙලෙස් ධර්මයන් දුරු කළා. ඒකෙන් නිර්වාණය දර්ශනය කිරීමක් සිද්ධ කළේ නැහැ. එතකොට අර ඇස්සති නක්ෂත්‍රය දන්න කෙනා වගේ තමයි ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. එතකොට ගෝත්‍ර භූ ඥානයෙන් කරන්නේ කෙලෙස් ප්‍රහාණය කිරීමක් නෙමෙයි. කෙලෙස් ප්‍රහාණය කිරීම කියන දේ, කෙලෙස් යටපත් කිරීම කියන දේ අර අනුලෝම ඥානයට අයිති දෙයක්. එතකොට මේ අනුලෝම ඥානයෙන් කෙලෙස් යටපත් කරනකොට, කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරනකොට ගෝත්‍ර භූ ඥානය තමයි මේ ගෝත්‍රයේ ඉක්මවීම වශයෙන් අර නොපෙනෙන බව ඉක්මවීම වශයෙන් පෙනෙන බව උපදව ගන්නවා. අන්න ඒ විදිහට ලෝකෝත්තර ධර්මය පෙනෙන බව ඔහු උපදව ගන්න. අර දැන් වලාකුළු ටික අයින් වුණාම අර ඇස් ඇති මනුස්සයට පුළුවන්කම තිබුණානේ හඳ දකින්න. අන්න ඒ වගේ හඳ පෙනීම තමයි එකෙන් සිද්ධ කළේ. ඒකෙන් කෙලෙස් ප්‍රහාණය කිරීමක් සිද්ධ කළේ නැහැ. ඒ වගේ ගෝත්‍ර භූ ඥාණයෙන් කරන්නේ මොකද්ද? නිර්වාණය දර්ශනය කිරීම සිද්ධ කරනවා. නමුත් ගෝත්‍ර භූ ඥාණයෙන් කෙලෙස් ප්‍රහාණය කිරීමක් කරන්නේ නැහැ. කෙලෙස් ප්‍රහාණය කිරීම සිද්ධ වෙන්නේ අනුලෝම ඥාණය තුළින්. එතකොට අනුලෝම ගෝත්‍ර භූ. එතකොට අනුලෝම ඥාණය තුළින් කෙලෙස් ප්‍රහාණය සිද්ධ වෙනකොට ගෝත්‍ර භූ ඥාණයෙන් නිර්වාණය දර්ශනය කිරීම සිද්ධ වෙනවා. මේ විදිහට තමයි අපිට ඒක හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් හැම වෙලාවකදීම ගෝත්‍ර භූ ඥාණයට අනතුරුවම මාර්ගඥානය උපදිනවා. ඒ කියන්නේ මාර්ගය කියන දේ ගෝත්‍ර භූ සිතට අනතුරු ඇති වෙන දෙයක්. පුත්තජන ගෝත්‍රයෙන් ඈතර වීම වශයෙන් ඇති වෙන යම් ගෝත්‍ර භූ චිත්තයක් තියෙනවා නම් ඒ ගෝත්‍ර භූ සිතත් සමග ඊළඟට මාර්ගඥානය කියන දේ උපදිනවා. එතකොට මාර්ගය කියන දේ උපදින්නේ හැම වෙලාවකදීම මේ ගෝත්‍ර භූ සිත කියලා කියන්නේ මාර්ගයට පැමිණීමට සංඥා පමුණුවන්නේක් වගේ. ඒ කියන්නේ දැන් එන්න කියලා සංඥාව පවත්වන්නේ. දැන් අපි දන්නවා කෝච්චියක් යනකොට කෝච්චිය යන්නේ සංඥා මාර්ග ඔස්සේ. දැන් කෝච්චියට යන්නට අවශ්‍ය ලයිට් එක පත් වෙලා තිබුණොත් තමයි එතනින් එහාට ඒ කෝච්චිය ගමන් කරන්නේ. එතකොට දුම්රිය ගමන් කරන්නේ ඒ සංඥාවත් සමග. ඒකට අන්න ඒ විදිහට ඒ දුම්රියට ලබා දෙන සංඥාවක් වගේ තමයි මේ ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. එතකොට දැන් අපේ මාර්ගය කියන දේ දුම්රිය නම් ඒ මාර්ගයට අවශ්‍ය සංඥාව ලබා දෙන සංඥාව වගේ තමයි මේ ගෝත්‍ර භූ සිත කියලා කියන්නේ. මේ ගෝත්‍ර භූ සිතෙන් ලබා දෙන සංඥාවට අනුව තමයි මාර්ගය කියන දේ ඉපදීම සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට උත්පාදය කියන දේ ඉක්මවා සිටමින් තමයි මේ ආකාරයේ ලක්ෂණයක් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ගෝත්‍ර භූ කියන සිතේ ලක්ෂණය දකින්න පුළුවන්කම තියෙන. කියන්නේ උත්පාදයේ අභිභවා සිටිනවා. ඊට පස්සේ ප්‍රවෘත්තිය කියන දේ අභිභවා සිටිනවා. කොටිම කියනවා නම් සියලු ලෞකික සංස්කාර නිමිත්තයන් අභිභවා සිටින නිසා. ඒකයි කිව්වේ බහිද්ධා වුට්ඨාන විවට්ඨනේ පඤ්ඤා කියලා කිව්වේ. බාහිර මේ ධර්මයන්ගෙන් වුට්ඨාණය වෙනවා. ඒ වගේම ඒ ධර්මයන්ට ප්‍රතිපක්ෂව තියෙනවා. නිමිති ගැනීම කියන දෙයට නිමිති හසු නොවන තැනකටපත් කරලා ඒකට සම්පූර්ණ ප්‍රතිපක්ෂව හිටින දෙයක් බවට පත් වෙනවා. ඒකට ඒකට කියනවා බහිද්ධා විවට්ඨනය කියලා. බාහිරින් සම්පූර්ණම ප්‍රතිපක්ෂව ගියපු විරුද්ධව ගියපු දෙයක් බවට පත් වෙලා. එතකොට බාහිර නිමිති වලින් නැගී සිටීමත් කරලා බාහිර ධර්මයන්ට ඒ සංඛාර නිමිති වලට ප්‍රතිපක්ෂව යන දෙයක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට ගෝත්‍ර භූ ඥානය පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා.
ඒ වගේම අනුත්පාදම් පක්ඛන්දන්ති ගෝත්‍රභූ අනුත්පාදයේහි සිත බැස ගැනීම වශයෙන් අනුත්පාදයේහි සිත පිහිටා සිටීම වශයෙන් තමයි ගෝත්‍රභූ ඥානය කියලා කියන්නේ. දැන් අපි කිව්ව උත්පාදය අභිභවා සිටිනවා. උත්පාදයේ අභිභවා සිටින තැනක මොකද වෙන්නේ? අනුත්පාදයේහි සිත පිහිටා සිටිනවා. අන්නේ අනුත්පාදයේහි සිත පිහිටා සිටීම තමයි මේ කතා කරන ගෝත්‍රභූ ඥානයෙන් සිද්ධ කරන දේ. ඒ වගේම උත්පාදං අභිභූහිත්වා අනුපාදම් පක්ඛන්දති ගෝත්‍රභූ උත්පාදය මැඩපවත්තලා අනුත්පාදයේහි සිත පිහිටවන නිසා ඒකට කියනවා ගෝත්‍රභූ කියලා. උපාදං උට්ඨාතිති ගෝත්‍රභූ උපාදා උට්ඨාතිති ගෝත්‍රභූ කියලා කියන්නේ උත්පාදයෙන් නැගී සිටින නිසා ගෝත්‍රභූ කියලා කියනවා. උත්පාදයෙන් සම්පූර්ණම නතර වෙලා උත්පාදයේ කියන දෙයට පදනමක් නැති කරලා එයින් නැගී සිටින ලක්ෂණය නිසා ගෝත්‍රභූ කියලා කියනවා. මේ දේවල් අර ප්‍රවෘත්තියටත් අදාළයි, නිමිත්තට අදාළයි, ආයෝහණයට අදාළයි, ප්‍රතිසන්දියට අදාළයි. නමුත් ඒ ධර්මයන්ට අදාළ වුණාට අපි මෙතනදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ අපි මේ ධර්මයන් පිළිබඳව බොහෝ විස්තර කතා කරලා තියෙන නිසා නාම මාත්‍රිකව එකක් අරගෙන පමණක් අපි මේක කතා කරනවා. එතකොට අපිට මේ උපාදා වුට්ඨහිත්වා අනුපාදම් පක්ඛන්දති. එතකොට උත්පාදයෙන් නැගී හිටලා අනුත්පාදයේ සිට නැවත බැස ගැනීම වශයෙන් මේකට කියනවා ගෝත්‍රභූ කියලා. උත්පාදා විවට්ඨති ගෝත්‍රභූ. අපි කියව විවර්තනය වෙනවා කියලා. ඒකට ප්‍රතිපක්ෂව යනවා. එකෙන් ඉවත් වෙලා යනවා කියලා. එතකොට අන්නේ උත්පාදයෙන් ඇතිවන විවර්තනය තමයි ගෝත්‍රභූ ඥානය කියලා කියන්නේ. අනුපාදා පක්ඛන්දති ගෝත්‍රභූ අනුත්පාදයේහි බැස ගැනීම තමයි ගෝත්‍රභූ ඥානය කියලා කියන්නේ. එතකොට උපාදා විවට්ඨිත්වා අනුපාදම් පක්ඛන්දති උත්පාදයෙන් වැළකී සිටලා අනුත්පාදයේහි පිහිටා සිටින නිසා ගෝත්‍රභූ කියලා කියනවා. මේ ආග්‍රී වශයෙන් ඒක බොහොම දීර්ඝ විග්‍රහයක් ලෙස විග්‍රහ කරනවා. කතමේ අට ගෝත්‍රභූ ධම්මා සමත වශයෙන් උපජ්ජන්ති. ඊට පස්සේ දැන් මෙතනදී බෙදා දක්වනවා නැවත ගෝත්‍රභූ ඥානය කියන එක සමත වශයෙන් උපදිනවා, විපස්සනා වශයෙන් උපදිනවා. එතකොට අට ගෝත්‍රභූ ධම්මා සමත වශයෙන් උපජ්ජන්ති. ගෝත්‍රභූ ධර්ම 8ක් සමත වශයෙන් උපදිනවා. ගෝත්‍රභූ ධර්ම දස ගෝත්‍රභූ ධම්මා විපස්සනා වශයෙන් උපජ්ජන්ති. ගෝත්‍රභූ ධර්ම 10ක් විපස්සනා වශයෙන් උපදිනවා. 8ක් සමත වශයෙන් 10ක් විපස්සනා වශයෙන් උපදිනවා. මොනවාද සමත වශයෙන් උපදින ගෝත්‍රභූ ධර්ම, ගෝත්‍රභූ ඥාන 8 බවට පත් වෙන්නේ? පඨමං ඥානං පටිලාභත්තාය නීවරණේ අභිභූයන්ති ගෝත්‍රභූ. ප්‍රථම ධානය ලබා ගැනීම පිණිස නීවරණ ධර්මයන් මැඩපවත්වන නිසා ඒකට කියනවා ගෝත්‍රභූ ඥානය කියලා. ඒ කියන්නේ දැන් මෙතනදී අර පෘතජ්ජන ගෝත්‍රයේ ඉක්මවීම වශයෙන් ගෝත්‍රභූ ඥානය වෙනවා කියපු අර්ථය නෙමෙයි මෙතනදී යෙදෙන්නේ. ඒකට මෙතනදී යෙදෙන අර්ථය මොකද්ද? මෙතනදී යෙදিলা තියෙන්නේ පඨම ඥානං පටිලාභත්තාය ප්‍රථම ධානය ලබා ගැනීම සඳහා නීවරණේ අභිභූයති නීවරණ ධර්මයන් මැඩ ඉක්මවා සිටිනුයේ ගෝත්‍රභූ කියලා කියනවා. එතකොට මෙතනදී ඉක්මවන ගෝත්‍රය මොකද්ද? මෙතනදී ඉක්මවන සීමාව මොකද්ද? නීවරණ සීමාව. ප්‍රථම ධානයේ ඉක්මවීම සඳහා අවශ්‍ය මේ නීවරණ ගෝත්‍රය, නීවරණ සීමාව ඉක්මවා සිටිනවා. එතකොට දැන් අපිට පේනවා දැන් ප්‍රථම ධානයේ සමග කාමච්ඡන්දේ මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන් කමක් නැත්තේ. නෑ ව්‍යාපාදේ මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන් කමක් නැහැ. තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච මේ දේවල් විචිකිච්ඡාවන් මිශ්‍ර වෙලා තියෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ දේත් සමග. ඒ කියන්නේ ප්‍රථම ධානයත් සමග. ඒකට ප්‍රථම ධානයත් සමග එහෙම මිශ්‍ර වීමක් තියෙනවා නම් ඒක නිවරදිව ලබාගත් ධානයක් බවට පත් වෙන්නේ නැහැ. ධානය කියලා හිතාගෙන තමන් හිතේ රවට්ටගත්ත දෙයක්. එතකොට යම් වෙලාවක ධානලාභීෙකුට කාමසහගත සංඥා මනසිකාර ඇති වෙනවා නම් ඔහු ධානලාභීෙක් නෙමෙයි. ඇයි නොඑක් සංඥාවන්ගෙන් හිත නිදහස් කර ගැනීම වශයෙන් තමයි ඔහුට මේ ගෝත්‍රභූ ඥානය උපදින්නේ. එතකොට දැන් අර අපි කතා කරපු ආකාරයට අපි අරගෙන බැලුවොත් එහෙම දැන් උත්පාදාදී ලක්ෂණයන් පිළිබඳව අරගෙන බැලුවොත් මේකට සාපේක්ෂව අපි ගන්නෙ කාමච්ඡන්දාදී සංඥාවන්ගේ ඉපදවීමෙන්, ව්‍යාපාදාදී සංඥාවන්ගේ ඉපදීමෙන් මේ නීවරණ ධර්මයන්ගේ උත්පාදයෙන් මොකද වෙන්නේ? අර ගෝත්‍රභූ ඥානයට පදනමක් නැති වෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් නැවත නැවත
පරිකර්ම කරනකොට උපචාර අනුලෝම වශයෙන් ඇතිවෙන අනුලෝම ඥානයක් තියෙනවා. පරිකර්ම උපචාර අනුලෝම වශයෙන්. ඒ කියන්නේ දැන් යම් සමත නිමිත්තක් අරගෙන සමත නිමිත්ත නැවත නැවත ආසේවනය කරනවා. ඒ සමත නිමිත්ත නැවත නැවත ආසේවනය කරනකොට සමත නිමිත්ත නැවත නැවත පුරුදු පුහුණු කරනකොට ඒ සමත නිමිත්තේ හිත බැස ගන්නවා. සමත නිමිත්තේ හිත බැසගෙන අර නීවරණ ධර්මයන්ගෙන් හිත ගැලවී ගිහිල්ලා ඒ ධර්මයේ තුලම අපි ගත්ත කර්මස්ථානයේ තුලම නැතිනම් ඒ ලබාගත් උපචාර සංඥාව තුලම අපේ හිත රැඳෙන්නට පටන් ගන්නවා. එතකොට ඒ පරිකර්ම කිරීම තුළ තමයි අපිට පුළුවන්කම තියෙන්නේ නැවත නැවත අනුලෝම ඥානය උපදවා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට අන්නේ අනුලෝම ඥානය උපදවාගත්ත කෙනෙකුට තමයි දැන් නීවරණ ධර්මයන්ගෙන් හිත මිදීම කියන දේ සහ ප්‍රථම ධානයේ ඉපදවීම කියන කාරණාවට තමන්ගේ හිත යන්නේ. ඒ කියන්නේ මේ ගෝත්‍ර භූ ඥානයට හිතපත් වෙන්නේ ඒ අවස්ථාවේදී. එතකොට දැන් මේක එක මොහොතක්, එක අවස්ථාවක්. එතකොට ඒ ගෝත්‍ර භූ ඥානයේ විදිහට අපි හඳුනාගත යුත්තේ අර ධර්මයන්ගේ පවත්නා නොපැවැත්ම නිසා අනුලෝම ඥාණයෙන් ඒ ධර්මයන්ගේ නොපැවැත්මටපත් කරලා තියෙනකොට ප්‍රථම ධානය කියන දේ ඉපදවීමට කරපු සංඥාවක් වගේ තමයි ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. එතකොට එතනදී ප්‍රථම ධානය ඊට පස්සේ තමයි ප්‍රථම ධානය උපදින්නේ. ගෝත්‍ර භූ ඥානයට අනතුරුව ඊට පස්සේ තමයි ප්‍රථම ධානය කියන දේ උපදින්නේ. ඊට පස්සේ ဒုတိ ය ධානම් පටිලාභත්තහය විතක්ක ਵਿਚාරේ අභිභූයති इति ගෝත්‍ර භූ. ဒုတိ ය ධානය ලබා ගැනීමට අවශ්‍ය කෙනෙක් මිදෙන්නේ විතක්ක ਵਿਚාර කියන ධර්මයන්ගෙන්. විතර්කණය කිරීම සහ ਵਿਚාරයට ලක් කිරීම. අරමුණු විතර්කණය කිරීමත් ਵਿਚාරය කිරීමත් කියන එක කාමසහගත ලක්ෂණයන්ට බොහොම ආසන්නයි. කාමයට බොහොම කිට්ටුව යන දේවල්. ඒ නිසා කාමයට කිට්ටුව යන ඒ දේ මනස පවත්තන්නේ නැහැ. ඒ දේ මනස පවත්තන්නේ නැතුව ඒයින් මිදෙන්නට අවශ්‍ය විදිහට මානසිකාරයේ පවත්වනවා. එතකොට අන්න ඒ විදිහේ මානසිකාරයේ පවත්වන එක තමයි එයාගේ තියෙන දැන් අනුලෝම ඥානය කියලා කියන්නේ. නැවත නැවත ඒ විතක්ක ਵਿਚාර යටපත් කිරීම සඳහා අවශ්‍ය වෑයම කරනවා. එතකොට මේ වෑයම කරනකොට එයා ඒක පරිකර්ම කරනකොට නැවත නැවත ඒ විතක්ක ਵਿਚාර නැති වෙලා ඊට අනුලෝම යනවා ဒုတိ ය ධානයට අනුලෝම යනවා ඒ මනස. එතකොට ඒ ဒုတိ ය ධානයේ යම් කිසි වෙලාවක ඒ මාර්ගයේ ප්‍රතිලාභය කරනවා නම් නැතිනම් ඒක උපදවනවා නම් අන්න ඒ උපදවන්නට හේතු වෙන තැන තමයි ඒ මාර්ග දර්ශනය સિદ્ધ කරන තැන තමයි ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. ඒකට එතනදී ගෝත්‍ර භූසිත එයාට පවතිනවා. මේ ගෝත්‍ර භූසිත කියන දේ පවත්න්නේ ඵලය උපදවන්නට ආසන්න අවස්ථාවක. මේ විදිහටම තතිය ඥානම් පටිලාභත්තහය පීතිං අභිභූයති इति ගෝත්‍ර භූ. තෘතිය ධානය ලබා ගැනීම සඳහා ප්‍රීතිය අභිභවනය කරනවා. චතුත්ථ ධානම් පටිලාභත්තහය සුඛ දුක්ඛේ අභිභූයති इति. චතුත්ථ ධානයේ ප්‍රතිලාභය කිරීම පිණිස සැප දුක් කියන දේවල් අභිභවනය කරලා පවතිනවා. ආකාසානං ඡායතනය ලබා ගැනීම සඳහා අර රූප නිමිති රූප සංඥා අභිභවනය කරනවා. ඊට පස්සේ දැන් යම්කිසි කෙනෙකුට විඥානං ඡායතනෙ ලබා ගැනීම සඳහා ආකාශය පිළිබඳව පවත්වපු නිමිති අභිභවනය කරනවා. ආකින්චඤ්ඤායතනෙ ලබා ගැනීම සඳහා විඥානය පිළිබඳව පවත්වපු නිමිති අභිභවනය කරනවා. නේව සංඥා නා සංඥායතනෙ ලබා ගැනීම සඳහා අර ආකින්චඤ්ඤායතන නිමිති තිබුණා නම් ඒ නිමිත්ත අභිභවනය කරන්නට සිද්ධ වෙනවා. අන්නේ ඒ සෑම නිමිත්තක්ම අභිභවනය කිරීම වශයෙන් ඊළඟ දෙයට හිතපත් කිරීම වශයෙන් කර්මන්නේ කිරීම. ඊට සුදුසු අවස්ථාවටපත් කිරීම. අර දේ උපදවන්නට අවශ්‍ය පූර්ව සංඥාවන් නිකුත් කිරීම තමයි ගෝත්‍ර භූසිතයි කියලා කියන්නේ. ගෝත්‍ර භූ ඥානයයි කියලා කියන්නේ. එතකොට මේ ගෝත්‍ර භූ ඥාණයෙන් ඒ දේ ඇති වුනහම තමයි අර ඊළඟ ධර්මය උපදින්නේ. එතකොට ඉමේ අට ගෝත්‍ර භූ ධම්මා සමත වශයෙන් උපජ්ජන්ති. මේ ගෝත්‍ර භූ ධර්ම 8 සමත වශයෙන් උපදින ධර්ම 8ක්. මේ ගෝත්‍ර භූ සිත් 8 මේ ගෝත්‍ර භූ ධර්ම 8 සමත වශයෙන් උපදින්නේ. එතකොට කතමේ දස ගෝත්‍ර භූ ධම්මා විපස්සනා වශයෙන් උපජ්ජන්ති. මොනවද විපස්සනා වශයෙන් උපදින ගෝත්‍ර භූ ධර්ම 10 බවට පත් වෙන්නේ. සෝතාපට්ටි මග්ගම් පටිලාභත්තහය උපාදම් පවත්තන් නිමිත්තං ආයුහණං පටිසන්ධින් ගතින් නිමිත්තං උප්පත්තින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් උපායාස බහිද්ධා සංඛාර නිමිත්තං අභිභූයති इति ගෝත්‍ර භූ.
ප්‍රථම ඵලය එමත් නැතිනම් සෝතාපට්ටි මාර්ගයේ ඉපදවීම සඳහා ප්‍රථම ඵලයට අවශ්‍ය සෝතාපට්ටි මාර්ගය කියන්නේ සෝතාපට්ටි ඵලයට අවශ්‍ය මාර්ගයේ ඉපදවීම සඳහා ප්‍රතජන ගෝත්‍රයේ ඉක්මවීම වශයෙන් නැතිවෙන සිත. එතකොට ඒකෙදි උත්පාද ප්‍රවෘත්ති නිමිති ආයෝහන ප්‍රතිසන්දි ගති නිබ්බත්ති ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී මේ ලක්ෂණ ටික තමයි කතා කරන්නේ. ඒකට මේ ධර්මයන්ගෙන් හිත අභිභවනය කරලා තියෙනවා. මේ ධර්ම ඇති උනේ යම් තැනකද යම් ස්කන්ධ ටිකක් පිළිබඳවද මේ ධර්මයන් ඇති කරගත්තේ. ඒ ස්කන්ධ ටික පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සම්මර්ෂණය කිරීමෙන් ඒ ස්කන්ධයන්හි නොයලී ස්කන්ධයන්ගේ හිත නොපවතින තත්වයටපත් වෙනකොට අන්න ඒ තැනකදී ඇතිවන දෙයක් පිළිබඳවයි මේ කතා කරන්නේ ගෝත්‍ර භූසිතයි කියලා. ඒ ධර්මයන් යටපත් කරගෙන තියෙනවා. ඊට පස්සේ තමයි ඊට අනතුරුව සෝතාපට්ටි මාර්ග චිත්තය උපදින්නේ. ඊට අනතුරුව තමයි සෝතාපට්ටි ඵලසිත උපදින්නේ. එතකොට මේ විදිහට දැන් එතනදී සිද්ධ කරන්නේ අර විපස්සනා වශයෙන් උපදින දෙයක්. ධ්‍යාන ඉපදවීමේදී කලේ ගෝත්‍ර භූසිත සමත වශයෙන් උපදින දෙයක්. එතකොට දැන් ගෝත්‍ර භූසිතයි කියනකොට ගෝත්‍ර භූසිතේ එතකොට නානත්වයක් තියෙනවා. එතන ඒ අවස්ථාවේදී දර්ශනය කරපු බවක් තියෙනවා. අතනදී ප්‍රථම ධ්‍යානෙ, ඊට පස්සේ ဒုတိ ය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ. ඒ විදිහට එතනදී සමත වශයෙන් කිරීමේදී ඒ ඵල ප්‍රතිලාභයයි කලේ. දැන් මෙතනදී කරන්නේ විපස්සනා වශයෙන් උපදින තැනදී සෝවාන් මාර්ගයම අරමුණු කරගෙන සෝවාන් මාර්ගයේ උපදවීමට අවශ්‍ය විදිහට තමන්ගේ සිත සකස් කරන එක තමයි මේ ගෝත්‍ර භූසිතේ ලක්ෂණේ බවට පත් වෙන්නේ. එතකොට ඒ සෝවාන් මාර්ගයේ උපදවන්නට අවශ්‍ය විදිහට ඒකයි සෝතාපට්ටි මග්ගම් පටිලාභත්තාය කියලා කිව්වේ. සෝතාපට්ටි මාර්ගය ප්‍රතිලාභෙ කිරීම සඳහා උප්පාදම් පවත්තං නිමිත්තං ආයෝහනං උත්පාදය ප්‍රවෘත්තිය එවැගේම නිමිත්ත ආයෝහනය ජාතිය නිබ්බත්තිය ජරාව ව්‍යාධිය මරණය ශෝකේ පරිදේවය දුක්ඛ දෝමනස් උපායාසය මේ ආදී සියලු ධර්මයන් පිළිබඳව යම් විදිහකින් මනස පවත්වනවා නම් එතකොට අභිභවනය කරමින් පවත්වනවා නම් ඒ මනස අභිභවනය කරමින් පවත්වන තැනකදී තමයි සෝවාන් මාර්ගයේ කෙනෙකුට උපදින්නේ. එතකොට ඒක උපදීම සඳහා අවශ්‍ය දේ තමයි අර අනුලෝම ඥානය. ඒට පදනම වෙන දේ තමයි අපි කතා කළේ ඒ සංඛාර උපේක්ඛා ඥානය තුළ. එතකොට සංඛාර උපේක්ෂාව ඇති කරගන්නේ කොහොමද කියන එක තමයි අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විපස්සනා ගැන කතා කරලා අපේ විපස්සනා වීතිය කුමක්ද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කළා. එතකොට ඒ ටික එහෙම වඩාගෙන යනකොට හිතේ ඇතිවෙන ඊළඟ తত্ত্বය තමයි මේ කතා කරන්නේ. එතකොට බහිද්ධා සංඛාර නිමිත්තං අභිභූයති इति ගෝත්‍ර භූ කියලා කියන එකට අර සෝතාපට්ටි මාර්ගයේ උපදවන්නට මාර්ගයට පරිබාහිර වුණ අනිකුත් සියලු නිමිත්තයන්ගෙන් හිත මිදිලා නිවන අරමුණු කරගෙන තමන්ගේ හිත මොහොතකට නිවන අරමුණු කරනවා. මොහොතකට නිවන අරමුණු කරගෙන පවතිනවා. එතකොට මේ මාර්ගය අරමුණු කරනකොට මාර්ගය අරමුණු කිරීම තමයි මෙතනදී අදහස් කරන්නේ. සෝතාපට්ටි ඵල සමාපත්තත්තාය උපාදා පවත්තං නිමිත්තං පටිසන්ධි. සෝතාපට්ටි ඵල සමාපත්තිය ප්‍රතිලාභේ කිරීම සඳහා අර ධර්මයන්ගේ ඉක්මවා යෑම සිද්ධ කරනවා. ඒකට ඒකටත් කියනවා ගෝත්‍ර භූසිත කියලා. ඊට පස්සේ සකුදාගාමි, අනාගාමි, අරිහත් මාර්ගයේ ප්‍රතිලාභේ කිරීම පිණිස ඵල සමාපත්තිය සඳහා මාර්ගයේ ප්‍රතිලාභේ කිරීමටත් ඵල සමාපත්තිය සඳහාත් ඒ විදිහට අර ධර්මයන් අභිභවනය කරමින් තමන්ගේ චිත්තේ පවත්වනකොට නිර්වාණය දර්ශනය කිරීමෙන් පවත්වනකොට ඒකට කියනවා ගෝත්‍ර භූ ඥානය කියලා. ගෝත්‍ර භූ සිත කියලා. ශුන්්‍යත විහාර සමාපත්තත්හය. ශුන්්‍යත විහරණයෙන් ලබාගත් ශුන්්‍යත විහාර සමාපත්තිය ලබා ගැනීම සඳහා. එතකොට අපි සංඛාර උපේක්ඛා ඥානය තුළදී කතා කරා අපනිහිත සමාධිය කොහොමද යෙදෙන්නේ කියලා. අපනිහිත සමාධිය අනික් සෑම තැනකටම අදාළයි කියලා. පොදුයි. එතකොට දැන් මෙතනදී විශේෂයෙන් දක්වන වෙනම ශුන්්‍යත විහාර සමාපත්තත්හය. ශුන්්‍යත විහරණයෙන් ශුන්්‍යත සමාපත්තිය සඳහා යම් කිසි කෙනෙකු තමන්ගේ හිත වඩනවා නම් ඒ වගේම යම් කිසි කෙනෙකුගේ හිත අනිමිත්ත විහාර සමාපත්තත්හය. අනිමිත්ත විහරණයෙන් වාසය කිරීම පිණිස අනිමිත්ත විහාර සමාපත්තිය සඳහා හිත වඩනවා නම් එතකොට අන්න ඒ අයට
අර ගෝත්‍ර බුහු ගෝත්‍රයේ ඉක්මවීම වශයෙන් පුහුදුන් ගෝත්‍රයේ ඉක්මවීම වශයෙන් තමන්ගේ හිතපත් කර ගැනීමක් තියෙනවා නම් අන්න ඒ සෑම අවස්ථාවක්ම ගෝත්‍ර බුහු ඥානයයි කියලා කියනවා. එතකොට ප්‍රති ගෝත්‍ර බුහු ධම්මා කුසලා ගෝත්‍ර බුහු ධර්ම කොච්චරක් කුසල්ද කොච්චරක් අකුසල්ද කොච්චරක් අව්‍යාකෘතද කියලා අහනවා. පන්නරස ගෝත්‍ර බුහු ධම්මා කුසලා පන්නරස ගෝත්‍ර බුහු ධර්ම කුසල් පන්නරස ගෝත්‍ර බුහු ධර්ම කුසල් කියලා කියන්නේ 15ක් ගෝත්‍ර බුහු ධර්ම කුසල පක්ෂයේ හිලා ගැනෙනවා. තයෝ ගෝත්‍ර බුහු ධම්මා අභ්‍යාකතා ගෝත්‍ර බුහු ධර්ම 3ක් අභ්‍යාකතයි. ගෝත්‍ර බුහු ධර්ම 3ක් අභ්‍යාකතයි කියලා කිව්වේ අරිහත් ඵලයත් ඒ වගේම අනිමිත්ත සහ ශුන්්‍යත කියන හැම දෙයක්ම අව්‍යාකෘතයි. නත්ති ගෝත්‍ර බුහු ධම්මා කුසලා ගෝත්‍ර බුහු ධර්ම කුසල් වෙන මොකක්වත් ඇත්තේ නැහැ. එතකොට අපි කලින් කතා කළා ඇයි කුසලා කියලා කුසල පක්ෂයට 15ක් දැම්මේ කියලා. එතකොට මේ හැම තැනකම සේක භූමියට අයිති වෙන නිසා. එතකොට අසේක භූමියට මේ අයිති නොවන නිසා නේවසේක නාසේක සහ සේක භූමියට අයත් කොටාස නිසා තමයි මේ හැම දෙයක්ම කුසල් කියලා දැම්මේ. ඒ හැමදේම කුසල භූමිය තුල තියෙන්නේ. ඒ අයට කරන්නට තව ඉදිරියෙහි මත්තේ කල යුත්තක් තියෙනවා. එතකොට මෙතනදී අව්‍යාකෘතයි කියන දෙයින් අදහස් කළේ කිසිම ආකාරයකින් ව්‍යාකෘතයක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ එතනදී ආය මත්තේ කල යුත්තක් නැහැ. ඒ කල යුත්තක් නැති අර්ථයෙන් තමයි ඒක අරිහත් ඵලයත් අනිමිත්ත සහ ශුන්්‍යත කියන මේ තුනත් අරගෙන ඒ තුනක්. එතකොට ධර්ම තුනක් පිළිබඳව ගෝත්‍ර වූ ධර්ම තුනක් පිළිබඳව අව්‍යාකෘතයි කියලා සඳහන් කරන්නට යෙදුනේ. එතකොට සාමිසංච නිරාමිසං පනිහිතංච අපනිහිතං ශුන්්‍යතංච විසඤ්ඤුත්තං වුට්ඨිතංච අවුට්ඨිතං අට්ඨ සමාධිස්ස පච්චයා දස ඥානස්ස ගෝචරා අට්ඨාරස ගෝත්‍ර බුහු ධම්මා තින්නම් විමුක්ඛාන පච්චයා ඉමේ අට්ඨාරසාකාරා පඤ්ඤායස්ස පරිචිතා කුසලෝ විවට්ටේ වුත්තානේ නානා දිට්ඨිසුන කම්පති. එතකොට මෙන්න මේ විදිහට කියනවා නිකාන්ති සහිත බැවින් සාමිෂ ධර්ම කියලා කියනවා. ඊට පස්සේ නිරාමිෂ ධර්ම කියලා කියනවා. ඒ නිකාන්ති සහිත භාවයේ නැති නිසා. පනිහිත කියලා කියනවා ප්‍රනිදි බලාපොරොත්තු ප්‍රාර්ථනා සංඛ්‍යාත දේ තියෙන නිසා. අපනිහිත කියලා කියනවා ප්‍රාර්ථනා සංඛ්‍යාත දේ නැති නිසා. ශුන්්‍යතංච විසඤ්ඤතං. එතකොට ඒ වගේම සංයෝගයෙන් බැඳිලා තියෙනවා. ඒ වගේම තව දෙයක් සංයුක්ත භාවයෙන් විසංයුක්තව තියෙනවා. වුට්ඨිතංච අවුට්ඨිතං. ඒ වගේම නිකාන්තියෙන් යම් දෙයක් සිඳී පවතිනවා යම් තැනක මේ නොසිඳී පවත්නා බව තියෙනවා. එතකොට ගෝත්‍ර භූ ධර්මය 8 දෙනෙක් සමාධියට ප්‍රත්‍ය වෙනවා. ගෝත්‍ර භූ ධර්ම 8ක් සමාධියට ප්‍රත්‍ය වෙනවා. ඒක 8 තමයි අපි මුලින් සමාධියට අවශ්‍ය දේ තමයි ධ්‍යාන විදිහට කතා කළේ. ඒ වගේම දස ඥානස්ස ගෝචරා ඥාන 10ක් පිළිබඳව කතා කළා විපස්සනා වශයෙන්. ඒ 10 ඥානයට ගෝචර 10ක්. එතකොට මෙන්න මේ අට්ඨාරස ධර්ම මේ ධර්ම 18 තුන් විමෝක්ෂයනට ප්‍රත්‍යයන් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට යම් සාමිස, නිරාමිස, පනිහිත, අපනිහිත, ශුන්්‍යත, විසඤ්ඤුත්ත, උට්ඨිත, අවුට්ඨිත කියලා මේ විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා නම් යම් ප්‍රභේදයක්. මේ සියලුම ධර්මයන් පිළිබඳව අපිට මෙතනදී නුවණින් සලකා බලන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් මොකද්ද සාමිස කියලා කිව්වේ? එතකොට සාමිස කියලා කියනවා නිකාන්ත සහිත බැවින් සාමිසයි කියලා. එතකොට නිකාන්ත සහිත බැවින් සාමිසයි කියනකොට ඇතැම් විටකදී අර සාමිසාර්ථයෙන් ලෞකික වශයෙන් උපදින දේවල් ටික නම් කරනවා. නමුත් ඒ පිළිබඳව විවිධ මතවාදයන් තියෙනවා. ඒ දේවල් ඒ විදිහට සාමිස කියන වචනේ ගැලපෙන්නේ නැහැ කියලා. එතකොට සාමිස කියන වචනය එතනට නොයදා නමුත් ඒ දේවල් කෙලෙස් සහිත බවින් අරමුණු වෙන තැන් හැටියට දක්වනවා. එතකොට විපස්සනා වශයෙන් ඇති වෙන තැන් ඒ විදිහට නොදක්වමින් ඇති කරගන්න තැන් තියෙනවා. මොකද ඒක මාර්ග සහ ඵල චිත්තයන්ට අනුරූපව යන ධර්ම නිසා. එතකොට මේ විදිහට ඒ තැන යෙදෙන නිර්ණායකයන් තියෙනවා, න්‍යායයන් තියෙනවා. ඒ නිසා තමයි සාමිස, නිරාමිස, පනිහිත, අපනිහිත. දැන් ප්‍රථම ධානයේ සාමිසෝ තියෙන්නට පුළුවන්. ප්‍රථම ධානය කියන දේ සාමිස ධර්මයන්ගෙන් ඇසුරු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඒක පනිහිතව තියෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒක ශුන්්‍යතව තියෙන්නට පුළුවන්කම තියෙනවා.
ඒ වගේම සංයුක්තව තියෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒක අවුට්ඨිතව තියෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් සෝතාපට්ටි මාර්ගය කියන දේ නිරාමේශව, අපනිහිතව, විසංයුක්තව, උත්ථිතව ඒ සියලු සංස්කාර නිමිත්තයන්ගෙන් නැගී සිටීම වශයෙන් පවතින දෙයක්ව තියෙනවා. මේ ආකාරයේ විදිහට එහි ප්‍රභේදයන් පිළිබඳව අපිට බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. කියන්නේ දැන් අපි සමත පැත්තෙන් අරගෙන 8ක් කතා කළා, විපස්සනා වශයෙන් අරගෙන 10ක් කතා කළා. ඒකට මේ විදිහටනේ මේක බෙදා දැක්වේ. දැන් මේක තමයි අපිට දකින්නට පුළුවන් ඥාතට්ඨේන ඥානං, ඒ වගේම පජානනට්ඨේන පඤ්ඤා, ඒක දැන ගැනීම වශයෙන් ඥානය, ප්‍රජානනය කිරීම වශයෙන් ප්‍රඥාව, තේන උච්චති බහිද්ධා උත්ථාන විවර්තනේ පඤ්ඤා, ගෝත්‍ර භූ ඥානං. ඒ නිසා තමයි බාහිර තියෙන නිමිති වලින් නැගී සිටීම වශයෙන් ඒ නිමිත්තයන්ට, සංස්කාර නිමිත්තයන්ට ප්‍රතිපක්ෂව යෑම විදිහට පවස්නා ප්‍රඥාව ගෝත්‍ර භූ ඥානයයි කියලා කිව්වේ. එතකොට මෙන්න මේ විදිහට අපිට ගෝත්‍ර භූ ඥානය පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ගෝත්‍ර භූ ඥානය එතකොට අපි අරගෙන බලනකොට ප්‍රධාන වශයෙන්ම මෙතනදී දකින්නට පුළුවන් දේ තමයි ගෝත්‍රය, ප්‍රතජන පුහුදුන් ගෝත්‍රය ඉක්මවා සිටීම වශයෙන් ලබාගත් ඥානයක් කියන එක. ප්‍රතජන ගෝත්‍රය ඉක්මවා සිටීම වශයෙන් යම් තැනක ප්‍රතජන ගෝත්‍රය සිඳී යෑම සිද්ධ වෙනවා නම් ඒක තමයි ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. එතකොට ඒකම අපි සමතේට අදාළ කරගෙනත් කතා කළා. මේ කතා කරන්නේ ඇත්තෙන්ම කියනවා නම් දැන් මේ යම්කිසි මාර්ගයක් අපි වඩනකොට ඊට අනුරූපීව අපේ මනස දියුණු කරනකොට ඒ මනස අපි නැවත නැවත අනුපස්සනාවන් තුලින් කරන්නේ කෙලෙස් ධර්මයන් දුරු කිරීම කියන දේ. කෙලෙස් ධර්මයන් දුරු කරනකොට අපිට යම් මොහොතක අර යථාර්ථ ධර්මය ප්‍රත්‍යක්ෂ වෙනවා. යථාර්ථ ධර්මයේ පෙනෙනවා. අන්නේ යථාර්ථ ධර්මයේ පෙනීම තමයි මේ ගෝත්‍ර භූ අවස්ථාව හැටියට දක්වන්නේ. ඒකෙන් වෙන දෙයක් කරලා නැහැ. අර මාර්ග චිත්තය උපදවන්නට අවශ්‍ය විදිහට ඒ දර්ශන කෘත්‍ය එතනදී සිද්ධ කරලා තියෙනවා. මාර්ගය උපදවන්නට අවශ්‍ය දර්ශන කෘත්‍ය කරලා තියෙනවා. ඒ කියන්නේ විඥාන චිත්තය උපදවන්නට අර මනෝ ධාතු සිතේ කෘත්‍ය වගේ ඇහැට රූපයක් ගැටලා ඊට පස්සේ ඊට අනුරූපව චක්කු විඥාන සිත ඉපදුනාට පස්සේ ඒ චක්කු විඥාන සිතෙහි තිබුණු ධර්මයන් පිළිබඳව අරමුණු කරගෙන ඊට පස්සේ මනෝ ධාතු සිත උපදිනවා. මනෝ ධාතු සිතෙන් ඔසවා තබන දේ තමයි මනෝ විඥාන ධාතු සිතෙන් අරමුණු කරගන්නේ. අන්න ඒ වගේ තමයි අපි හිත දියුණු කරනකොට, හිත වඩනකොට අර කෙලෙස් ධර්මයන් යටපත් කිරීම විදිහට මානසිකාරයේ පවත්වනවා. දැන් කෙලෙස් ධර්මයන් යටපත් වීමෙන් එයාට යම් දෙයක් උපදිනවා. එතකොට අන්නේ උපදින ධර්මයේ පිළිබඳව තමයි මේ කතා කරන්නේ. කියන්නේ දැන් අර ධර්මයන්ගේ නැතුව යෑමෙන් එයාට දර්ශනීය වෙන දෙයක් තියෙනවා. එයාට අත්දැකිය හැකි දෙයක් තියෙනවා. අන්නේ අත්දකින්න මොහොතේ පළවෙනි අවස්ථාව තමයි මේ ගෝත්‍ර භූ කියලා කියන්නේ. ඒක අර කලින් හිටිය தත්ත්වය නෙමෙයි. කලින් හිටිය භූමිය නෙමෙයි. එයාට යථාර්ථයේ ප්‍රත්‍යක්ෂ වීම. මම හිතනවා අපි කතා කරපු උදාහරණය මගින් ඒක සරලව ඔබට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙයි කියලා. මොකද්ද අර හඳේ කතාව අපි කතා කළා. හඳ බලන්නට යනකොට කළුවර දවසක හඳ බලන්නට යනකොට අඳුරු සහිත වලාකුළු වලින් හඳ වැහිලා තියෙනවා. ඒකට ඒ හඳ වැහිලා තියෙනකොට හුලං පාරක් ඇවිල්ලා නැතිනම් මහ සුළඟක් ඇවිල්ලා අර පළවෙනි වලාකුළු තට්ටුව අයින් කරලා දානවා. ඊට පස්සේ තව හුලඟක් ඇවිල්ලා දෙවෙනි වලාකුළු තට්ටුව අයින් කරනවා. තව හුලඟක් ඇවිල්ලා අර සියුම් වෙච්ච වලාකුළු තට්ටුවත් අයින් කරලා දානවා. මෙන්න මේ විදිහට මේ වලාකුළු ඉවත් වීම තුළ සඳේ බැබලීම කියන දේ දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට අපි කියව වලාකුළු වගේ දකින්න හිතේ තියෙන කෙලෙස් ධර්මයන්. එතකොට දැන් අර හුලන් ටික වගේ දකින්න, හුලන් පහරවල් ටික වගේ දකින්න තමන්ගේ හිතේ තියෙන අනුලෝම ඥානය, ඒ කියන්නේ මාර්ගයට අනුලෝමව තමන් පවත්වන මානසිකාරය කියන දේ. ඒකට මාර්ගයට අනුලෝමව පවත්වන මානසිකාරයෙන් කරන දේ තමයි අර තියෙන වලාකුළු ටික ඉවත් කරලා දාන එක. ඒකට ඒ කියන වලාකුළු ටික ඉවත් වෙනකොට අර හඳ කියන දේ ප්‍රකට වීම සිද්ධ වෙනවා. ඒකට දැන් අර ගෝත්‍ර භූසිතෙන් කරන්නේ අර කෙලෙස් ධර්ම දුරු කිරීම නෙමෙයි, මේක උපදින දෙයක්. මේක බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ගෝත්‍ර භූ අවස්ථාව කියලා කියන්නේ. අපිට කරන්න පුළුවන්කම තියෙන අර විදිහට අර කෙලෙස් දුරු කිරීම පිණිස අනුලෝම ඥානෙ ඉපදවීම කියන දේ. ඒකට ඒක ක්‍රමානුකූලව අපි උපදවනකොට අපිට කෙලෙස් ධර්මයන්ගේ දුරු වීම සිදු වෙන තැනක තමයි අනුලෝම ඥානයක් උපදින්නේ. අනුලෝම ඥානය කියලා කියන්නේ අනුලොම්ම උපදින දෙයක්. ඒ කියන්නේ ඒක අර මාර්ගයට අනුලොම්ම යන දෙයක්.
ඒ අනුලෝම ඥාණයෙන් තමයි කෙලෙස් ධර්මතා ටික දුරු කිරීම සිද්ධ කරන්නේ. ඒ කෙලෙස් ධර්මතා ටික දුරු කරපු තැනක තමයි එයාට අර යථාර්ථය දකින්න පුළුවන්කම තියෙන. හඳ කියන්නේ නිර්වාණය නම් ඇස් ඇති මිනිස්සෙක් හඳ බලන්න ගියපු ඇස් ඇති මිනිස්සයා වගේ තමයි අර ගෝත්‍රභූ ඥානය කියලා කියන්නේ. දැන් ගෝත්‍රභූ ඥානය පහළ නොවුනේ හඳ ඒ කියන්නේ ගෝත්‍රභූ ඥානය හඳ දකින්න පුළුවන් කමක් තිබුණේ නැත්තේ වලාකුළු නිසා, කෙලෙස් නිසා. අනුලෝම ඥාණයෙන් අර වලාකුළු ටික අයින් කරනකොට ගෝත්‍රභූ ඥාණයෙන් අයින් කරන්න දේවල් නැහැ. ගෝත්‍රභූ ඥාණයෙන් සිද්ධ වෙන කෘත්‍ය තමයි අර හඳ දකින්නවා කියන දේ. ඒ වගේ නිර්වාණය අරමුණු කිරීම, නිවන දැකීම තමයි සිද්ධ කරන්නේ ගෝත්‍රභූ ඥාණය. එතකොට ඒ නිවන් දැකීම කියන එකෙන් වර්ධවා ගන්නට එපා. එකෙන් කියන්නේ දැන් මාර්ගචිත්තේ සහ ඵලචිත්තේ අතර වෙනසක් නැහැ කියන එක නෙමෙයි. ඵලචිත්තයයි මාර්ගචිත්තයයි අතර ගෝත්‍රභූ ඥානයත් අතර වෙනසක් නැහැ කියන එක නෙමෙයි. එතෙන්දි ගෝත්‍රභූ ඥානය කියලා කියන්නේ අර යම්කිසි මාර්ගයකින් නිර්වාණය අරමුණු කරගෙන මාර්ගසිතෙන් හැම වෙලාවකදීම කටයුතු කරනවා. ඒ විදිහටම ඒ මාර්ගය අරමුණු කරගෙන මාර්ගසිතට අවශ්‍ය දර්ශනය කරමින් තමයි ගෝත්‍රභූසිත උපදින්නේ. එතකොට ගෝත්‍රභූසිතට හිතත් එක්ක තමයි මාර්ගචිත්තය උපදින්නේ. මාර්ගචිත්තයත් එක්ක තමයි ඊට පස්සේ ගිහිල්ලා ඵලචිත්තය උපදින්නේ. එතකොට මෙන්න මේ විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා පින්නතුනේ. මේ ලක්ෂණ ටිකෙන් අපි කොහොමද ගෝත්‍රභූ ඥානය කියන එක, ගෝත්‍රභූ සිත කියන එක හඳුනාගන්නේ කියලා. එතකොට මේ ගෝත්‍රභූ සිත හඳුනා ගැනීමේදී අපි දකින්නට අවශ්‍ය අනුලෝම ඥානය තුළින් උපදින්නක් මිසක අපිට අමුතුවෙන් මම දැන් ගෝත්‍රභූ ඥානය උපදවමි කියලා ගෝත්‍රභූ සිත උපදවා ගන්නට පුළුවන් කියන තැනකින් එහෙම නෙමෙයි. ඒ නිසා අපි අනුලෝම ඥානයට අවශ්‍ය කාරණා, සංඛාරූපේක්ෂාදී ඥානයන්ට අදාළ කාරණා කතා කරපු තරම් ප්‍රභේදගත කරමින් ගොඩක් විස්තරාර්ථ සහිතව ගෝත්‍රභූ සිත පිළිබඳව වැඩිදුරට කතා කළේ නැහැ. ඒ හේතුව නිසා ඒකට අපි මෙතනදී අදහස් කරගන්නට අවශ්‍ය අපි අද කළ යුතු දේ මොකක්ද කියන එක. අද කළ යුතු අපේ මානසිකාර විදිහින් අපි පැවැත්විය යුත්තේ කොහොමද කියන එක තමයි මෙතනදී මූලික ලෙසම අපි සලකා බලන්නට ඕනේ. එතකොට අපිට පේනවා අපි අද දවසේදී කළ යුතු දේවල් මොකක්ද කියලා අපි හිතලා බලනකොට අපි අද මාර්ගයේ විදිහට අපි වැඩි යුතුයි යමක්. ඒ මාර්ගයේ විදිහට වැඩි යුතු දේ තමයි අපි සංඛාර උපේක්ෂා ඥානයට අවශ්‍ය පසුබිම පැත්තෙන් අපි කතා කළේ. ඒ කියන්නේ අර සංස්කාරයන්ගෙන් අපි හිත නිදහස් කරගන්න පැත්තට අපි කල්පනා කළා. එතකොට එතනදී ඊට කලින් අපි කතා කරලා තිබුණා ආදීනවාදී සංඥාවන් පිළිබඳව. එතකොට අපි කොහොමද මේ ආදීනවේ ඥානය ඇති කරගන්නේ? එතකොට මේ සංස්කාර ආදී ධර්මයන්ගේ ආදීනවේ දකින්නේ කොහොමද අපි? මේ දේවල් වල තියෙන භයානකකම දැකලා මේ දේවල් වලින් මුංචිතකම්මතා ඥානය අපි කොහොමද උපදවගන්නේ කියලා. එතකොට මුංචිතකම්මතා ඥානය තුළ තමයි අපිට මේ දේවල් වලින් මිදෙන්නට පුළුවන් පරිසරය සකස් කරලා දෙන්නේ. ඒ කියන්නේ අපේ විදර්ශනා වීතිය ගැන මේ කතා කරන්නේ. ඒ කියන්නේ අපි විවිධ නම් යොදලා මේ දේවල් වලට මේ අවස්ථාවන් එක එක ආකාරයට නම් කළාට අපි සාමාන්‍යයෙන් අපේ ප්‍රතිපදාව අරගෙන යා යුතු පිළිවෙල තමයි පින්නතුනේ මේ කතා කරලා තියෙන්නේ. එතකොට මේ පිළිවෙලින් අපේ හිත ඒ தත්වයන්ට අපිට වැඩෙන්නට ඕනේ. ඒ තැනට වැඩුණාම තමයි අනිත් දේට අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි ඒ සඳහා කළ යුතු දේ වෙන්නේ මම මෙය උපදවමි කියලා අමුතුවෙන් ඒ දේ ගැනීම නෙමෙයි. මේ ස්කන්ධ ධර්මයන්ගේ මේ උදේවැය ලක්ෂණය අපි බලනකොට ස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය පිළිබඳව අපි මානසිකාරයේ පවත්වාගෙන යනකොට අපිට මේ ධර්ම ප්‍රගුණ වෙනවා. අපිට මේ ධර්ම උපදිනවා. මේ தත්ත්වයන්ට අපේ මනස පත් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. එනිසා මේ කතා කරන්නේ මේ අපේ භාවනා මාර්ගයෙන් පරිබාහිරට ගිහිල්ලා වෙනත් දෙයක් පිළිබඳව නෙමෙයි. ඒ භාවනා මාර්ගය තුළ අපි යනකොට අපේ මනස යම් අවස්ථාවල එක එක ආකාරයට පත් වෙන විදි ගැනයි මේ කතා කරන්නේ. එතකොට මේ විදි ගැන කතා කරනකොට ඔබ ඒ ඔස්සේ හිතන්න එපා මේ ඔක්කොම මෙසේ මේ මං උපදවමි කියලා මම වෙනම මේ සඳහා උත්සාහවත් විය යුතුද කියන තැනකින් ගන්න එපා. ඒ නිසා තමයි ඇතැම් වෙලාවකදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ප්‍රතිපදාව කියන දේ පිළිබඳ මෙන්න මේ විදිහට දකින්න කියලා සුළු ආකාරයකින්. දැන් පෘථජන කෙනෙක් සෝවාන් වෙන්න පංච පාදානස්කන්ධ උදේවැය බලන්න, සෝවාන් කෙනෙක් සකදාගාමි වෙන්න, සකදාගාමි කෙනෙක් අනාගාමි වෙන්න, අනාගාමි කෙනෙක් රහත් වෙන්න, රහතන් වහන්සේ දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා මේ පංච පාදානස්කන්ධ උදේවැය දකින්න කියලා දේශනා කරන්නේ. ඒකට අන්න ඒ වගේ තැන් ගැන අපිට පෙන්වනකොට අපිට පේනවා මේ ස්කන්ධයන්ගේ උදේවැය බැලීම කියන එක තමයි මෙතනදී ප්‍රධාන වෙලා තියෙන්නේ. එතකොට
දැන් මේ ඥාන වඩන්න අනිවාර්යයෙන්ම මේ ටික කරගෙන යන්න කියලා පෙන්වනවට වැඩිය ඒ වෙනම මගක් පෙන්වන. ඒ ටිකේ හිත වඩාගෙන යනකොට හැබැයි මේ ධර්ම මේ විදිහට තමන්ගේ හිතේ ඇති වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් ඉගෙන ගැනීමෙන් තියෙන වටිනකම තමයි අර වැරදි තැන්වලට අපේ මනසපත් වෙන්නේ නැතුව, වැරදි තැන්වල අපේ හිත ගිහිල්ලා හිර වෙන්නේ නැතුව අපිට පුළුවන්කම තියෙනවා පින්නතුනේ නිවැරදි විදිහට ඒ ධර්මය පරිශීලනය කරන්න, නිවැරදි විදිහට ඒ දේවල් වල තියෙන කරුණු කාරණා පිළිබඳ විශ්ලේෂණය කරගන්න, අපි ඉන්න මානසික මට්ටම් බොරුවට අපි මම ඉන්නේ මේ ඵලයේ, මම දැන් ඉන්නේ මේ මට්ටමේ කියලා අපිට ඒ තැන්වල රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි අපිට නිවැරදිව මේ ප්‍රතිපදාව පුරා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔබ අප්‍රමාදීව ඒ සඳහා කටයුතු කරන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. අද දවසේදී කල්පනා කරගන්න හැමදෙනාම සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා බොහොම වටිනා කුසල කර්මයක් සිදු කරගන්නට යෙදුනේ. මේ සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා අනුමෝදන් කරනවා. මේ සියලුම කුසල ධර්මයන් සිද්ධ කරගත් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා නවසීලන්තයේ පදිංචි නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පදිංචි පින්වත් මහත්මයක්. එතුමිය බලාපොරොත්තු වෙනවා තමන් නමින් මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට. මීට වසර 9කට පෙර මිය පරලෝකීය ආදරණීය පියතුමාණන් කරුණාපාල දයාසේන පියතුමාණන්ට, මීට වසර 40කට පෙර මිය පරලෝකීය ආදරණීය මවට පර්ලි දයාසේන මහත්මිය ඇතුළු ඒ පින්වත් මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සෑම සියලු ඥාති වර්ගයාම සිහිපත් කරගන්න. තමන් නමින් මෙලොව වශයෙන් හෝ සාංශාරිකව මිය ගිය ඒ සියලුම ඥාති වර්ගයාට මේ සියලු පින් තමන් කළ පිනක් මේ සතුටෙන් සාධනාවෙන් අනුමෝදන් වන්නට ලැබේවා. උතුම් නිවනින් සැනසෙන්නටම ඒ සියලු ඥාතීන්ට මේ පින් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඒ දේශනාවේ දායකත්වයේ දරන පින්වත් මහත්මිය බලාපොරොත්තු වෙනවා සියලුම මහා සංඝරත්නයට, ලැබුණු රෝකන්දාරණ්‍ය සේනාසනයේ සියලුම ස්වාමින්වහන්සේලාටත්, බෞද්ධ නාලිකාවේ සියලුම සේවක පිරිසටත් සෙත් පතන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සෑම සියලු දිනාටමත් ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ දරමින් මුළු ලෝකයේතම මේ උතුම් සද්ධර්මයේ පණිවිඩය බෙදා හරිමින් උතුම් ධර්ම දානයක් සිදු කරන ඒ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පදිංචි පින්වත් මහත්මිය ඇතුළු ඒ පින්වත් සෑම සියලු දෙනාටමත් පවුලේ සෑම සියලු දෙනාටත් අපි ආශිර්වාද කරනවා. සෑම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදිනාම පින් අනුමෝදන් වන්න. හැමදිනාටම තෙරුවන් සරණයි.